හරි. බලන්න අපිට එදා 57 වෙනි ගානේ මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් ජර්නලය අපි පිළියෙල කළාට ඒකේ එකතුන් ටික අරගෙන අපි මුදල් ලැබීම් සහ ගෙවීම් ජර්නලය සම්පූර්ණ කළාට අපිට ඒක ලෙජරයට පිටපත් කරන්න බැරි වුණා. නේද? කාල වේලාව මදි වුණා. ඉතින් හරි. දැන් අපි අද ලෙජරයට එක පිටපත් කරමු. මෙන්න මේ විදිහට මුදල් ලැබෙන ඒවා මුදල් ලැබීම් කියලා වෙනම පොතක වාර්තා කරගෙන මුදල් ගෙවන ඒවා මුදල් ගෙවීම් කියලා වෙනම පොතක වාර්තා කරගෙන අපි මේවා වෙනම ලෙජරයක් කියලා එකකට පිටපත් කරනවා. හරි? මෙතන ගන්න ඊළඟට පොදු ලෙජරයට පිටපත් කළා. පොදු ලෙජරයට පිටපත් කළා. පිටපත් කළා නැත්නම් කිරීම. පොදු ලෙජරයට පිටපත් කිරීම කියලා ලියලා මේ සියලුම ලැබීම් මුදල් ලැබීමක්. මුදල් ලැබීමක් නම් වත්කම් වැඩි වෙන නිසා මුදල් පොතට හර. මුදල් ලැබීමක් නම් මුදල් නිසා වත්කම් වැඩි වෙන නිසා මුදල් පොතට නැත්තම් හර වෙනවා. මේ ඇවිල්ලා සියලුම ගෙවීම් නිසා මොකක්ද වෙන්නේ? මුදල් අඩු වෙනවා. ඒ කියන්නේ වත්කම් අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා නම් මුදල් පොත බැර වෙනවා. එහෙනම් එන්න නේද? එන්න අපි ඒක කරමු. එන්න අපි යමු එහෙනම් ඒ අදාළ විදිහට මුදල් පොත හරත් වෙනවා. ලැබීම් නිසා මුදල් පොත හරත් වෙනවා. මුදල් පොත බැරත් වෙනවා. මුදල් පොත හරත් වෙනවා. මුදල් පොත බැරත් වෙනවා. නේද? එන්න එහෙනම් ගහමු අපි ඒ අදාළ ගිණුම් ටික. හරි. මුලින්ම ගිණුම් කිහිපයක් ගහගමු. ප්‍රධාන ගිණුම ගහගන්න පළවෙනි ගිණුම ඔයාලට මතකද මම ගහන ගිණුම මොකක්ද? මුදල් පාලන කියලා. මුදල් පාලන කියලා ගිණුමක් ගහන්න. මුදල් පාලන කියලා ගිණුමක් ගහන්න. එතකොට මුදල් පාලන ගිණුමේදී ඔයා කරන්න ඕනේ මොකක්ද? සියලුම ලැබීම් වල සාරාංශයන් හර පැත්තටත් සියලුම ගෙවීම් වල සාරාංශයන් බැර පැත්තටත් වාර්තා කරන එක. ලැබීම් වල සාරාංශයන් හර පැත්තටත් ගෙවීම් වල සාරාංශයන් බැර පැත්තටත් වාර්තා කරන එක. හරි. හැබැයි ඊට කලින් අපිට පොඩි දෙයක් කියලා තියෙනවා. ඒක ඉස්සෙල්ලන් ගණන් වල තිබුණේ නැහැ. මේ ගානේ තමයි අලුතෙන් මේක ආවේ. බලන්න මොකක්ද ඒ කියලා තියෙන්නේ කියලා. අපිට කියනවා ගාන ඇතුලේ මලිදුගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමක් මගින් සියලුම මුදල් ගනුදෙනු පාලනය නැත්නම් සිදු කරයි. 2017 4 දිනට බැංකු ගිණුමේ ශේෂය 1200කි. අන්න බැංකු ගිණුමේ එවත් මුදල් පොතේ ආරම්භක ශේෂය දීලා. ආරම්භක ශේෂය දුන්න නම් ඔයා මුදල් පාලන ගිණුමට ශේෂය දාගන්න. ශේෂය ඊගේ කියලා හරට. දාගන්න කීයක්ද? අන්න ඒ ලක්ෂ 12 දාගන්න හරට. අන්නේ ලක්ෂ 12 දාගන්න හරට.
පැහැදිලිද මම කියන එක? මම කියන්නේ ඉස්සෙල්ලන් ගණන් වල තිබ්බේ අපිට ලැබීම් සහ ගෙවීම් විතරයි. ඉස්සෙල්ලන් ගණන් වල තිබ්බේ අපිට ලැබීම් සහ ගෙවීම් විතරයි. නමුත් මේ ගානේදී අපිට ලැබීම් ගෙවීම් වෙනවා. මුදල් ලැබෙනවා, මුදල් ගෙවෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඒ වගේම තමයි අපිට ආරම්භක ශේෂයකුත් දීලා තියෙනවා. මුදල් පොතට ආරම්භක ශේෂයක් දීලා තියෙන නිසා ඒක හර පැත්තෙන් දාගන්නවා. ඇයි? වත්කම් වැඩි වෙන්නේ හර පැත්තෙන්. වත්කම් වල සාමාන්‍ය ශේෂය පිහිටන්නේ හර පැත්තට නිසා. එනම් වත්කම් වල සාමාන්‍ය ශේෂය හරනම් හර පැත්තෙන් ලියනවා ශේෂය ඊගේ ලක්ෂ 12යි. ඊළඟට මේ සියලුම ලැබීම් සාරාංශයන් දැන් හර පැත්තට දාමු. සියලුම ලැබීම් සාරාංශයන් දැන් හර පැත්තට දාමු. හරිද? යමු. සියලුම ලැබීම් සාරාංශයන් හර පැත්තට දාන්න යමු. හරි. එතකොට මේ ඇවිල්ලා 4 වෙනි මාසෙනේ. 4 වෙනි මාසේ කියලා කියන්නේ 4:30 අවසාන දවස. ඒ මාසේ අවසන් වෙන්නේ 4:30. එහෙනම් 4:30 දිනය මේ ඇවිල්ලා 4යි. එකනේ 4:30 මෙන්න විකුණුම් කියලා 8400ක්. විකුණුම් කියලා 8400ක්. ඊළඟට විකුණුම් කියලා 8400ක්. ඊළඟට ණය ගැති 2210ක්. 4:30 ණය ගැති පරණ නමනේ ණය ගැති කියන්නේ කැතයි ඒක. අපි පරණ නම වලින් අලුත් නම ලියමු. වෙළඳ ලැබිය යුතු දෑ 2210යි. වෙළඳ ලැබිය යුතු දෑ 2210යි. ඊළඟ ආදායම් කමක් නෑ දැන් අපි එක ගොඩේ ලියමු ආදායම්. ලියමු 4:30 ආදායම් කමක් නෑ වෙන වෙනම ලිව්වත් එක ගොඩේ ලිව්වොත් කමක් නෑ 400යි. ඊළඟට වෙනත් ආදායක් ඒකත් කමක් නෑ ඔහුමම ලියලා දාමු. දැන් කල්පනාව තියෙනවනේ දැන් ඔළුවේ තියෙන අදහස. මෙතනට වෙන වෙනම දැම්මත් කමක් නෑ සම්පූර්ණ එකතුව දැම්මත් කමක් නෑ වෙනත් ආදායම් 3300යි. ඒ කියන්නේ මුදල් ලැබීම් කියලා කියන්නේ මුදල් පොත හරනේ. ඉතින් මුදල් පොත හර නිසා අපි හර කළා නේද? මුදල් පොත හර නිසා අපි හර කළා. ඊළඟට බැර වෙන අයිටම් තියෙනවා. බැර වෙනවයි කියලා කියන්නේ ගෙවීම්. ගෙවීම් තමයි මුදල් පොතට බැර වෙන්නේ නේද? ගෙවීම් තමයි මුදල් පොතට බැර වෙන්නේ. නේද? ගෙවීම් තමයි මුදල් පොතට බැර වෙන්නේ. එන්න. දැන් මේ තියෙන ගෙවීම්නේ මුදල් ගෙවීම්. එහෙනම් මුදල් ගෙවනවායි කියලා කියන්නේ මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවායි කියලා කියන්නේ වත්කමක්. වත්කමක් අඩු වෙනවා නම් බැර පැත්තෙන් අඩු වෙන්නේ. බැර පැත්තෙන් අඩු වෙන නිසා බැර කරන්න. බැර කරන්න 4:30 දිනය දාන්න 4:30. ඒකට ශේෂයේ එකක් නෑ හොඳේ. හර පැත්තට තමයි ශේෂයේ ආවේ. පටලව ගන්න එපා. කවුද මුලින්ම ඉන්නේ ගැනුම්? හදාන්න. ගැනුම් 3300යි. ඊළඟ ණය හිමියන්ට ගෙවලා එනම් 4:30 ණය හිමි කියලා කියන්න එපා. කැතයි ඒ වචනේ. ණය හිමි කියන්නේ පරණ වචනේනේ.
ණය හිමි නොකිය අපි අලුත් නම කියමු. අලුත් නම මොකක්ද? වෙළඳ ගෙවිය යුතු දෑ. ලියන්න. වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ කීයද? 2030යි. වෙළඳ ගෙවිය යුතු දෑ 2030යි. ඊළඟට වියදම් 430 වියදම් 720යි. 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 ඊළඟ වෙනත් වියදම් 2960යි. දාන්න 430 වෙනත් වියදම් 2960යි. ඒ කියන්නේ මේ එකතු ටික මේ හරට දැම්මා, මේ එකතු ටික බැරට දැම්මා. සම්පූර්ණ gediya පිටින් උත්තරේ දැම්මත් අවුලක් නැහැ කියන එක අද ඉගෙනුවා. අනිත් දවස්වල ඉගෙනුවේ මේවා වෙන වෙනම දාලා. හරිද? ඔන්න මේක ඉවරයි දැන්. ඊළඟට තියෙන්නේ මේකට දාපු item මේ හර වෙච්ච item නේ. මේ හර වෙච්ච item අනෙත් ගිණුමට බැර කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිණුම් කරණය තුල තියෙනවා හර සහ බැර. අපි දැන් මේ ගිණුමට කලේ හරනේ. අපි මේ පැත්තට කියන්නේ හර පැත්ත කියලා. ඕනම ගිණුමක වම් අත පැත්තට කියන්නේ හර. ඕනම ගිණුමක වම් අත පැත්තට කියන්නේ හර. මේ බැර. එතකොට මේ හර වෙච්ච ඒවා ඒකට අදාළ අනෙක් ගිණුමට බැර වෙන්න ඕනේ. මේ බැර වෙච්ච ඒවා ඒකට අදාළ අනෙක් ගිණුමට හර වෙන්න ඕනේ. හරිද? මුලින්ම පටන් ගමු අපි විකුණුම් වලින්. විකුණුම් වලින් පටන් ගමු. හරි. ගහන්න ගිණුමක්. තව ගිණුමක් ගහන්න. විකුණුම්. 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 විකුණුම් වලට බැර කරන්න දිනය 4:30 මුදල් කියලා. දිනය 4:30 මුදල් කියලා. දිනය 4:30 මුදල් කියලා කීයක්ද? 8400 විකුණුම් කියලා හර කරලා තියෙන්නේ. එහෙනම් බැර කරන්න 8400. එහෙනම් බැර කරන්න 8400. ඊළඟට අපිට ඉන්නවා වෙළඳ ලැබිය යුතු දෑ. ගහන්න ගිණුමක්. මේ හර කරපු ටික මෙතනට බැර කරනවා එච්චරයි. ගහන්න ගිණුමක්. නම් කරගන්න ගිණුම වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ කියලා ගිණුමක් ගහනවා. ඒකට බැර කරනවා දිනය 4:30 මුදල් කියලා කීයක්ද? 2210ක්. 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 නේද? හරි. ඊළඟට කවුද ඊළඟට ඉන්නේ? ආදායම්. ආදායම් ගැන සලකනකොට දැන් මෙතනට ආදායම් කියලා සම්පූර්ණ වශයෙන් හර කළාට ආදායම් කියලා ගිණුමක් ගාලා ඒකට දාන්න බෑ. හරි අපි යන් ආදායම් ගත්තොත් එහෙම ආදායම් කීයක් තියෙනවද බලන්න. බලන්න ආදායම් වර්ග කීයක් තියෙනවද?
ආදායම් වර්ග ගෙවල් කුලී ආදායම තියෙනවා 400ක්. ඒක විතරයි තියෙන්නේ. එහෙනම් ගහන්න ගිණුමක්. ගහන්න ගිණුමක්. ගහන්න ගිණුමක්. ගෙවල් කුලී අන්න ඒකට දාන්න බැර කරන්න. අන්න ඒකට බැර කරන්න. හැබැයි දැන් ඒකට බැර කරන්න ඕනි දිනේ. ඒකට බැර කරන්න ඕනි දිනේ. කවද්ද දිනේ? කවද්ද දිනේ? 4යි 6. අන්න ඒකට දාන්න ඕනේ 4යි 6. මුදල් 400යි. ඒකට දාන්න ඕනේ දිනේ. හරිද? ඒක පටලවා ගන්න බෑ. ඊළඟට වෙනත් ආදායම්. වෙනත් ආදායම් වල කවුරුද ඉන්නේ? වෙනත් ආදායම් වල කී දෙනෙක් ඉන්නවද බලන්න. වෙනත් ආදායම් වල ඉන්නවා බැංකු ණය. නේද? තව කවුද ඉන්නේ? ගැනීලි. තව කවුද? විදුලි බිල සඳහා චෙක් පත ලිවීමේ දෝෂයක් නිසා ආපසු ලැබුණා. එයා ඉන්නව නේද? ගැනීලි නෑ. විදුලි බිල චෙක් පත ආපසු ලැබීම ඉන්නවා. හරි. එහෙනම් මේ වෙනත් ආදායම් වල දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්නට දෙකක් ගහන්න. දෙකක් ගහන්න. එකක් දාන්න බැංකු ණය. බැංකු ණය. බැංකු ණය. අන්න බැංකු ණය මෙතනට දාන්න 4යි කවද්ද බැංකු ණය අරගෙන තියෙන්නේ? 4යි 15. 4යි 15 4යි 15 මුදල් කියලා. හතරයි 15 මුදල් කියලා දාන්න බැංකු ණය. 4යි 15 මුදල් කියලා දාන්න බැංකු ණය කීයක් ගන්නවද? 3000. දාන්න 3000. 3000 දාන්න. ඊළඟට ගහන්න ගිණුමක් විදුලි. විදුලි. ඔන්න දැන් ඔයාලා සමහරක් කට්ටිය වරද්දන නම් වරද්දලා ඇත්තට තමයි මෙතන. බලමු. විදුලි. විදුලි කියලා ගහන්න එක ගිණුමයි. විදුලි 4යි 24 4යි 24 විදුලි කියලා ඔය දාන්න ඕනි බැංක් මුදල් කියලා දැම්මට කමක් නැහැ. ඔය ලස්සනයි මෙහෙම දානවනම්. අගරු නිවේදන. අගරු නිවේදන කියලා දානවා වඩා ලස්සනයි. කමක් නැහැ බැංකු කියලා නැත්තම් මුදල් කියලා දැම්මට කමක් නැහැ. 300යි. ඊළඟ වෙනත් ආදායමුත් දැම්මා. එතකොට ඒක දාලා ඉවරයි. හැබැයි තව එක්කෙනෙක් ඉන්නවා ඒකේ දාන්න. දැන් ඔයා සිස්ටම් එක දන්න නිසා මම හරි පිළිවෙලටම දාගෙන යනවා. කවුද? මෙයාව දැම්මා, මෙයාව දැම්මා, මෙයාව දැම්මා, මෙයාව දැම්මා. මෙයා ඉන්නව නේද? අන්න. දුන් වට්ටම්. දුන් වට්ටම් වල දිත්ත සටහන දුන් වට්ටම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. එහෙනම් දුන් වට්ටම් කියලා ගිණුමක් ගහමු. දුන් වට්ටම්. දුන් වට්ටම් ගිණුමට හර කරන්න 4.30 විවිධ වෙළඳ ලැබිය යුතු ද. දුන් වට්ටම් ගිණුමට හර කරන්න විවිධ වෙළඳ ලැබිය යුතු ද. ඊට පස්සේ ණය ගැති ගිණුම නැත්තම් වෙළඳ ලැබිය යුතු ද ගිණුමට බැර කරන්න 4.30 දු වට්ටම් දුන් වට්ටම් කියලා කීයක්ද? 40. 40. හරි. එතකොට එයාවත් ඉවර කිරීමත් සමග මේක ඉවරයි. ඒක ඉවරට ඉවර කළා. ඉවරයි. ඊළඟ
දැන් යන් ගෙවීම් ජර්නලෙට. අන්න ගෙවීම් ජර්නලේ තියෙනවා ගැනුම්. මෙන්න මෙතන ගැනුම් තියෙනවනේ ගැනුම්. එහෙනම් මෙතන බැර වෙලා ගැනුම් කියලා ගිණුමක් ගහලා එකට හර වෙන්න. ගැනුම් කියලා ගිණුමක් ගහලා එකට හර වෙන්න. 4:30 ගැනුම් කියලා ගිණුමක් ගහලා එකට හර වෙන්න 4:30 3300ක් මුදල් කියලා 3300ක් මුදල් කියලා ඊළඟ වෙළඳ ගෙවිය යුතු දෑ ගහන්න ගිණුමක් වෙළඳ ගෙවිය යුතු දෑ මෙතන බැරයි නම් එතනට හරයි 4:30 කියලා මුදල් කීයක්ද 2030 හරි ඊළඟ වියදම් කිව්වොත් ඔක්කොම වියදම් වල එකතුව අපි මෙතනට ගත්තා වියදම් කිව්වොත් ඔක්කොම වියදම් වල එකතුව අපි මෙතනට ගත්තා හරි ඊළඟට දැන් වෙළඳ ගෙවිලා තිබ්බනේ මෙතන බැර වෙලා තිබ්බා ඒක නිසා ඒ බැර වෙච්ච ටික මෙතනට හර කළා ඒක හරි ඊළඟට වියදම් 720ක් තියෙනවා මුදල් පොතට බැර වෙලා හැබැයි වියදම් පොදුවේ මෙතනට බැර වෙලා තිබුණාට වියදම් කියන්නේ වෙන වෙනම එන්න ඕනි කට්ටියක් වියදම් කියන්නේ වෙන වෙනම නියෝජනය වෙන්න ඕනි කට්ටියක් මොකද අපි ජල සම්පාදනය ගත්තොත් එයාලට සල්ලි ගෙවන්නේ වෙනම පොදුවේ ගෙවන්නේ නැහනේ එයාලගෙන් පොදුවේ හම්බෙන්නේ නැහැ නේද එහෙනම් දාන්න ගිණුමක් බලන්න මුල්ම වියදම් අයිතම මේ කවුද සේවක වේතන 120යි නේද ආයෙනම් එන්න සේවක වේතන සේවක වේතන 4:12 මුදල් කියලා 120ක් ඊළඟට කවුද ඉන්නේ ඊට කලින් එක්කෙනෙක් ඉන්නව නේද මුල්ම එක විදුලි බිල තමයි 4:05 විදුලි බිල 300යි 4:05 අපි අලුත් ගිණුමක් ගහන්න ඕනිද විදුලි බිලට අලුත් ගිණුමක් ගහන්න ඕනිද අලුත් ගිණුමක් ගහන්න ඕනේ නැහැ අර මම ගැහුවානේ විදුලි බිලක් කලින් ඒකට දාන්න ආයි ගහන්න ඕනේ මං කියේ පටලවා ගත්තොත් ඔන්න උතන තමයි පටලවා ගන්න 4:05 මුදල් 300යි ඔයාට දැන් දෙයක් තේරෙන්න ඕනේ 4:05 මුදල් ගෙව්වා ගෙව්ව එක 4:24 කැන්සල් වුණා ඒක තමයි බැර කළේ එතකොට මේ ගෙව්ව 300ට අර බැර කරපු 300 කපල යනවා එතකොට ඒ ගිණුම එතනින්ම ක්ලෝස් වෙනවා දැක්කද චුට්ටි දේවල් ටික කියවන්න ටික ඉගෙන ගන්න මේකින් එකපාරටම උඩ දාන්න බෑ චුට්ට උඩ දාන්න හරි යා තව කවුද ඉන්නේ වියදම් අයිටම් වලට ඉන්නේ තව ආයි ගෙවලා විදුලි වියදම නේද දැන් විදුලි වියදම එකපාරක් ගෙවලා කැන්සල් වුණාම ආයි ගෙවලා නේ
ආයි ගෙවලා විදුලි වියදම ආයි ගෙවලා නේ එහෙනම් අපි ඒක ආයි වාර්තා කරමුනේ ආයි වාර්තා කරමු එන්න විදුලි වියදම ආයි ගෙවලා නම් අපි ඒක ආයි වාර්තා කරමු එතකොට මෙතන බැර වෙනවා නම් විදුලි වියදම් ගෙනකොට හර වෙනවා ආයිමත් ඒ කියන්නේ ගෙව්ව විදුලි බිල කැන්සල් වුණානේ එයා ආයි ගෙවනවා 4.30 මුදල් ආයි ගෙවනවා 300ක් දැක්කද 4 දිනේ වැදගත්කම් බලන්න 4.5 ගෙව්ව බිල කැන්සල් වුණා 4.24 ආයිමත් කැන්සල් වෙච්ච බව දැනගෙන ඒ බිලට සල්ලි ගෙව්වා 4.30 නැත්තම් ඇවිල්ලා විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා අපේ විදුලිය කපලා යනවා නේ ඊළඟට හරි වියදමුත් ඉවරයි ඊළඟට කවුද වෙනත් වියදම් වල කවුද ඉන්නේ මෝටර් රථයක් නේද ගහන්න ගිනුමක් මෝටර් රථ ගහන්න ගිනුමක් මෝටර් රථ දාන්න 4යි කවද්ද අරන් තින්නේ මෝටර් රථය 4යි 14 2500ක් මුදල් කියලා 2500ක් මුදල් කියලා 2500ක් ඊළඟට ගැනිලි අයිතිකරු දාපු සල්ලි අරගෙන නේද අයිතිකරු දාපු සල්ලි අරගෙන නේ එනම් 4.26 100යි ගහන්න ගිනුමක් ගැනිලි 4.26 මුදල් මුදල් 100යි 4.26 මුදල් 100යි ඊළඟට කවුද ඉන්නේ තව කවුද හරි නාමල් ඉන්නවනේ එතකොට නාමල්ගෙන් හම්බ වෙච්ච චෙක් එක නාමල් එතකොට නාමල්ගෙන් හම්බ වෙච්ච චෙක් එක මම බැංකුවේ තැන්පත් කළාම මොකද උනේ මේක හර වුණා ඒ වගේම වෙළඳ ලැබිය යුතු දෑ බැර වුණා දැන් කියනවා 4.18 නාමල්ගෙන් ලැබුණ චෙක් එක අගරු වුණා නම් හර වෙච්ච මුදල් දැන් මෙතන ලැබුණයි කියලා හර වුණානේ හර වෙච්ච මුදල් දැන් බැර වෙලා එහෙනම් බැර වෙච්ච මුදල් මෙතන බැර වෙච්ච මුදල් හර වෙන්න ඕනි 4.18 නේද 4.18 අගරුණි කියලා 360ක් හරි ඒක එච්චරයි
එතකොට බලාගෙන යද්දී අපි මේක ඉවර කළා මේක කළා දැන් ඉතුරු මෙයා ඉතුරු එයා නම් අපි ආව වාර්තා කරමු ලද වට්ටම් වල දිත්ත සටහන ලද වට්ටම් බැර වෙළඳ ගෙවිය යුතු දෑ හර ගහන ගිණුමක් ලද වට්ටම් ගහන ගිණුමක් ලද වට්ටම් ගිණුමට බැර කරන්න 430 විවිධ හරි දැනට මම පොදුවේනේ දැම්මේ නාමල් වල පොදුවේනේ දැම්මේ හරි එතකොට වෙනද ලැබිය යුතුද වෙන වෙනම ගැහුවොත් කොහොමද කියන එක මම දැන් මේ ටික ඉවර කරලා ඊළඟට යන්නේ ඒකට හරිද එක පාඩම දැන් ඔයගොල්ලන්ට මේක හුරුයිනේ ඊළඟ චුට්ට කියලා දෙන්නේ මේකෙන් පස්සේ මේ ගාන එක ලද වට්ටම් බැර කරන්න වෙනද විවිධ වෙළඳ ලැබිය යුතු දෑ කියලා විවිධ වෙළඳ ගෙවිය යුතු දෑ විවිධ ගෙවිය යුතු දෑ කියලා කියද්ද 70 මෙතනට බැරයි මෙතනට හර කරන්න ලද වට්ටම් කියලා 70 හරි ඔන්න අපි ඒක ඉවර කළා හරි අපි මේ ඇවිල්ලා පිටපත් කළේ පොදු ලෙජරයට සියලුම ගනුදෙනු පොදුවේ පිටපත් කළා පොදු ලෙජරය නම් වූ පොදු ලෙජරයට දැන් අපි යන් ඒක පිටපත් කරන්න අපි මේ පිටපත් කළේ පොදු ලෙජරයට ඊළඟට යන් අපි ඒක පිටපත් කරන්න වෙන වෙනම ගිණුම් වලට ඒ අදාළ අය කියලා කියන්නේ පොදුවේ ගත්තු අය විශේෂයෙන් වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ කියන වෙන වෙනම අය එයාලා වරගෙන යන් අපි ඒකට එන්න මේක මකනවා හරි මේ තියෙන්නේ පොදු ලෙජරයට පිටපත් කිරීමනේ ලියා ගන්න ලියන්න උප ලෙජරයට පිටපත් කිරීම ලියන්න උප ලෙජරයට පිටපත් කිරීම හරි එතකොට උප ලෙජරයට එනකොට එන්න ඕන මම කිව්වා මේ වෙළඳ ලැබිය යුතු දෑ ඇතුලේ ඉන්නවා ගිණුම් කිහිපයක් එකතු වෙලා අන්න එයාලා වෙන වෙනම දක්වන එක තමයි මේ උප ලෙජරේදී කරන්නේ බලන්න වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමේ කවුද ඉන්නේ සුදේශ් ඉන්නවා ගහන්නේ නම් සුදේශ්ට වෙනම ගිණුමක් නම් කරන්න සුදේශ් කියලා සුදේශ් නැත්නම් වෙළඳ ලැබිය යුතු සුදේශ් ඊළඟට තව කවුද ඉන්නේ ඒක ඇතුලේ නාමල් ඉන්නවා ගහන නාමල්ට ගිණුමක් වෙළඳ ලැබිය යුතු නාමල් හරිද වෙළඳ
ලැබිය යුතු නාමල් මේ කොටස වෙනම ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙයාලා ගැන වෙනම අධ්‍යයනයක් කරන්න. දැන් මේ පාඩමේදී ඔයාලා මෙන්න මේක ගැන ඉගෙන ගන්නවනේ. ඕක ගැන ඉගෙන ගත්තට පස්සේ මේ පාඩමෙන් පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ දෙන්න ගැන. මේ දෙන්න ගැන මේ දෙන්න ගැන ඒ කියන්නේ මේ දෙන්නගේ ඇතුලේ ගොඩක් කට්ටිය රිංගලා ඉන්නවනේ. අන්න ඒ කට්ටිය ගැන තනි තනිව ඉගෙන ගන්න තමයි ඊළඟ පාඩම තියෙන්නේ. හරිද? ඉතින් ඒ පාඩමට පාර කපන්නේ මේකෙන්. කියන්නේ ඊළඟ පාඩම මේ දෙන්නා තමයි කියන එක අඟවන්නේ මෙන්න මේ පාඩමේදී කියනවා මේ කට්ටිය මෙහෙම වෙන වෙනම වෙන් වෙනවා කියලා. එතකොට ඔයාට ඒ පාඩමට යනකොට ඒ පාඩම අලුත් දෙයක් නෙමෙයි. හරි? ඒකයි කරන්නේ. ඒතර නිකන් හරියට මෙන්න මෙහෙම. ඔයාලට තේරෙනවද දන්නේ නැහැ මෙහෙම. මේ පඩි පෙළේ ඉඳන් මේකට යනකොට කියනවා ඊළඟ පඩියක් තියෙනවා. ඒකට යනකොට කියනවා තවත් පඩියක් තියෙනවා. මේකෙදි අඟවනවා තවත් පඩියක් තියෙන බව. එහෙමයි පාඩම යන්නේ හොඳේ. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම ASCII ඉන්දිය දෙන්නයි. එහෙනම් උන් දෙන්නව අපි ඇදලා ගත්තලු එළියට. එහෙම නේද? තව වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුම ASCII ඉන්නවා තව කී දෙනෙක්ද? වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුම ASCII ඉන්නවා දෙන්නෙක්ද කොහෙද? බලමු. එක්කෙනෙක් කවුද? සුදාරක ගහන්න ගිණුමක්. වෙළඳ ගෙවිය යුතු සුදාරක. වෙළඳ ගෙවිය යුතු සුදාරක. වෙළඳ ගෙවිය යුතු සුදාරක. තව කවුද ඉන්නේ? හාසිත. තව කවුද ඉන්නේ කසරින් ගලා? සුජානි. 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 වෙළඳ ගෙවිය යුතු සුජානි. වෙළඳ ගෙවිය යුතු සුජානි. තව කවුද ඉන්නේ? තව කවුද ඉන්නේ? සුදේශ් හරි සුජානි හරි නාමල් හරි සුදාරක හරි ඊට පස්සේ පසින්දු. 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 මේකත් මකනවා මට ඉඩමදී. පසින්දුට ගෙව්වා කියලා කියන්නේ පසින්දු කියන්නේ ණය හිමියෙක්. එනම් වෙළඳ ගෙවිය යුතු පසින්දු. 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 තව කවුද ඉන්නේ? පසින්දු හරි මලින් ඊට පස්සේ හසිත. හසිතගෙන් ලැබුණා කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ. එහෙනම් හසිතට දාගන්න කවුද? වෙළඳ ලැබිය යුතු ලැබිය යුතු හසිත. හරි. දැන් ඊට පස්සේ මොකක්ද කරන්න ඕන? දැන් මේ එක එක කට්ටියගෙන් මුදල් ලැබුණා නේද මුලින්ම? එක එක අයගෙන් මුදල් ලැබුණානේ. කවුද මුදල් දුන්නේ අපිට? ණය ගැතියෝ. ඒ කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කට්ටිය. බලන්න මුලින්ම කවුද වෙළඳ ලැබිය යුතු දෑ කට්ටියට මුදල් දුන්නේ කවුද බලන්න? සුදේශ්ගෙන් මුදල් ලැබුණා කියලානේ තියෙන්නේ. 4.3 කීයක්ද? 1500ක්. එහෙනම් මුදල් පාලන ගිණුම හර වෙලානේ තිබුණේ. හර වෙලානේ තිබුණේ මුදල් ලැබීම් කියලා. එහෙනම් සුදේශ් හොයන් ගිහිල්ලා සුදේශ්ට බැර කරන්න 4.3 මුදල් කියලා 1500ක්. හරිද? කොහොමද සුදේශ්ට බැර නෙවෙන්නේ? අයි සුදේශ් මුදල් ලැබීම් ගිණුම හර මෙතනට බැර.
ඒ කියන්නේ මේ ගිණුමම මෙතන බැර වෙන ඒවා අර වෙන වෙනම බැර කරනවා. හරි ඊළඟට සුජානිට ගෙව්වා 1400ක්. සුජානිය ගිණුමට හර කරන්න 4 මුදල් කියලා 400ක්. ඊළඟට අන්න නාමල්ගෙන් සල්ලි හම්බෙලා තියෙනවා 360ක්. නාමල්ගෙන් මුදල් හම්බෙලා තියෙනවා 4.8. නාමල්ගෙන් මුදල් හම්බුණා නම් මුදල් පොත හර නාමල්ගේ ගිණුමට බැර. නාමල්කෝ මෙන්න ඉන්නවා 4.8 මුදල් 360යි. 4.8 මුදල් 4.8 මුදල් 360යි. 4.8 මුදල් 360යි. 4.8 මුදල් 360යි. ඊළඟ සුධාරකට ගෙව්වා 180යි. ගෙව්වා නම් මුදල් පොත බැර සුධාරකගේ ගිණුම හර 4යි 10 180යි. ඊළඟට නාමල්ගෙන් ඔන්න බලන්න ඔන්න කියනවා නාමල්ගෙන් මට එක කියන්න කලින් එතකොට බලන්න දැන් මෙන්න මේ මුදල් ලැබීම් කියන එක මම 2210ක් කියන එක උපුටලා ගත්තේ කොහෙන්ද? මුදල් ලැබීම් ජර්නලයේ අර අවසාන එකතුවේ. ඒ අවසාන එකතුව තුල මුදල් ලැබීම් ජර්නලයේ ඒ අවසාන එකතුවේ වෙනද ලැබෙත් කට්ටියගෙන් එක එකාගෙන් එක දවස්වලදී ලැබුණානේ. ඒ ලැබිච්ච ඔක්කොගෙම එකතුව මම මුදල් පොත හර වුණා. ණයගෙතියෙක්ගෙන් මුදල් ලැබිච්ච නිසා මුදල් ලැබුණා. ඒක නිසා මුදල් පොත හර මෙතනට බැර කළා. මොකද ණයගෙතියන්ගෙන් ලැබිච්ච මුදල් නිසා මෙතනට බැර කළා. මුදල් පොත හර මෙතනට බැර. හරිද? එතකොට මේ පොදුවේ හදපු ලෙජරය නිසා මේ පොදු ලෙජරය තුල මේ පොදුවේ වාර්තා කරන ගිණුමට මම පොදුවේ බැර කළා. ඔක්කොගෙම හම්බෙච්ච සල්ලි ටික. හැබැයි මේක අස්සේ ඉන්නවා තනි අය. කවුද? මේක අස්සේ ඉන්නවා නාමල්ගෙන් හම්බුණා, සුදේශ්ගෙන් හම්බුණා, තව හසිතගෙන් ලැබුණා. ඒ වගේ කිහිප දෙනෙක්ගෙන් ලැබිච්ච සල්ලි වල එකතුවක් තමයි මෙතන තියෙන්නේ. කිහිප දෙනෙක්ගෙන් විවිධ දිනයන් වලදී ලැබිච්ච මුදල් තමයි මේ. කිහිප දෙනෙක්ගෙන් විවිධ දිනයන්හිදී ලැබිච්ච දේවල් තමයි මේ. නේද? කිහිප දෙනෙක්ගෙන් විවිධ දිනයන්හිදී ලැබිච්ච මුදල් තමයි මේ. එතකොට කිහිප දෙනෙක්ගෙන් විවිධ දිනයන්හිදී ලැබිච්ච මුදල් ඔක්කොගෙම එකතුව වෙළඳ ලැබිය යුතු දෑ කියලා පොදුවේ ගිණුමකට බැර කළා. ඊට පස්සේ මේ පොදු ලෙජරයනේ මේ තියෙන්නේ පොදු ලෙජරය. එතකොට මේ තියෙන්නේ උපලෙජරයනේ. උපලෙජරේදී වා කරන්න ඕනි ඒ විදියට වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට කොහොමත් බැර තමයි. ඒ එකාට නාමල්ට, සුදේෂ්ට, හසිතගෙන් නාමල්ගෙන් සුදේෂ්ගෙන් ලැබුණා නම් තුන් දෙනාගෙන්ම ලැබුණ ඔක්කොම එකතුව මෙතනට බැර වුණා නම් පොදු ගිණුමකට. අපි එනම් උන් ටිකට වෙනම බැර කරන්න ඕනි උපලෙජරේ. එතකොට පොදු ලෙජරේ කියලා කියන්නේ පොදුවේ දාන එක දානවා. උපලෙජරේ කියලා කියන්නේ ඒ පොදුවේ දාන එක
වෙන වෙනම ඌට අදාළ කෑල්ල දානවා. නාමල්ගෙන් ලැබුණේ 360ක් නිසා 360. සුදේශයෙන් 1500 නිසා 1500. හසිතගෙන් ලැබිච්ච කොටස තාම දාලා නැහැ. හරිද? ඒතර මුන් තුන් දෙනාගෙම ලැබිච්ච එක වෙන වෙනම දැම්මා. උපලෙජරේදී පොදුලෙජරේදී කරන්නේ gediya පිටින් අර එකතුව දාන එක. හරි. ඒ විදිහට වෙන වෙනම දානවා නම් ඒ විදිහට වෙන වෙනම දානවා නම් නේද? ඒ විදිහට වෙන වෙනම දානවා නම් ඒ විදිහට වෙන වෙනම දානවා නම් ඊළඟ ගනුදෙනුවේ තියෙනවා කවුද? නාමල්ගෙන් ලැබී චෙක්පත අගරු වුණා. නාමල්ගෙන් සල්ලි හම්බුණා නම් නාමල් මුදල් පොත හර නාමල් බැර. දැන් යන්නේ පොදුවේ ගිහිල්ලා ඉවරයි. දැන් මේ තනියකට එන්නේ. මුදල් නාමල්ගෙන් හම්බුණා නම් මුදල් පොත හර නාමල්ගෙන් ඉන්නව බැර. මේ විදිහට හම්බ වෙච්ච සල්ලි ටික කැන්සල් වෙනවා. එතකොට මුදල් පොත බැර කියන්නේ ගෙවීම් වලට දැම්මා සහ පෙරලා නාමල්ගේ ගිණුමට හර වෙන්න. පෙරලා නාමල්ගේ ගිණුමට හර වෙන්න 4.18 අගරුණි කියලා 360යි. අගරුණි කියලා 360යි. නිවේදන අගරු නිවේදන. ඊළඟට පසින්දුටත් ගෙවලා 450. පසින්දුට ගෙව්වා නම් ගෙව්ව ඔක්කොම එකතුව මෙතන බැර කරලා හර කරලා ඇති. ගෙව්ව සමස්ත එකතුව මුදල් පොත බැර. ඒ කියන්නේ මුදල් ගෙවීම් චැනලේ නේද? ණය හිමියන්ට ගෙව්ව ටික එකතුවේ ඇති. එතන බැර වුණා. එතන බැර වුණා නම් ඒ ඔක්කොම එකතුව මෙතන හර කළා. ඒ පොදුවේ වාර්තා කරපු නිසා දැන් වෙන වෙනම වාර්තා කරනකොට තනි තනියේ කාට හර වෙනවා ඒ අදාළ ගාන. එතකොට පසින්දුට කීයක් ගෙවලද? 450. එහෙනම් මෙන්න දිනය 4යි 4.22 450යි. 4.22 මුදල් 450යි. මුදල් 450යි. මුදල් 450යි. ඊළඟට කවුද ඉන්නේ? හසිතගෙන් ලැබුණා 350යි. අන්න හසිත කියන්නේ වෙළඳ ලැබිය යුතු දේ. එයාගෙන් ලැබුණ ඔක්කොම ටික පොදුවේ මෙතනට බැර කළා. දැන් උපලෙජරේ ගහද්දි තනි තනිව ඒ ගිණුම් වලට බැර කරනවා. එහෙනම් හසිතගේ ගිණුමට බැර කරන්න 4.29. මුදල් කියලා 350ක්. මුදල් කියලා 350ක්. දැක්කද? පොදුවේ මුන් දෙන්නගේ අස්සේ මුදල් ලැබීම් ගෙවීම් ටික තිබ්බනේ. ඒ ටික මුදල් ලැබීම් ගෙවීම් ටික මම ඒ කාට තනි තනි එකාට වෙන වෙනම දැම්මා. තනි තනි එකාට වෙන වෙනම දැම්මා. ඒක පැහැදිලිද බලන්න දැන්? හරි. ඊළඟ එකේදී බලන්න අපිට දැන් මේ ණය ගැටියන්ගෙන් ණය හිමියන්ගෙන් ලැබිච්ච ගෙව්ව මුදල් ඔක්කොම ටික ඒ කෙනාට වෙන වෙනම වාර්තා කළා උපලෙජරේ යටතේ. ඊළඟට මෙයාලා සල්ලි ගෙවනකොට මන්ට සල්ලි ලැබෙනකොට දුන් වට්ටම් ලද වට්ටම් තියෙනවනේ. එතකොට ඒ ඔක්කොගෙම එකතුව දුන් වට්ටම් ගිණුමට හර කළා. ලද වට්ටම් ගිණුමට බැර කළා. වට්ටම් වල සම්පූර්ණ එකතු දුන් වට්ටම් ගිණුමට හර කළා. ලද වට්ටම් ගිණුමට බැර කළා. දුන් වට්ටම් ගිණුමට හර කළා. ලද වට්ටම් ගිණුමට බැර කළා. දැන් ඉතින් ඒවත්
මේ තනි ගිණුම් වලට ගලපන්න ඕනි. ඒවත් තනි ගිණුම් වලට ගලපන්න ඕනි. එන්න බලන්න මුලින්ම දුන් වට්ටම් වල වෙළඳ මුදල් ලැබීම් ජර්නලේ දුන් වට්ටම් වල කවුද ඉන්නේ? මුදල් ලැබීම් ජර්නලේ කවුද බලන්න දුන් වට්ටම් තීරුවේ ඉන්නේ? නාමල් ඉන්නව නේද? නාමල් ඉන්නවා කීයද? 40යි. නේ? නාමල් ඉන්නවා 40යි. නාමල් කියලා දාලා 40ක් තියෙනවා. එහෙනම් නාමල්ට දුන්න වට්ටම 40යි. එහෙනම් දුන් වට්ටම් හර. එහෙනම් දුන් වට්ටම් හර. එහෙනම් දුන් වට්ටම් හර. එහෙනම් දුන් වට්ටම් හර නාමල්ට වැර වෙනවා 4යි 8 4යි 8 නාමල්ට බැර වෙනවා 4යි 8 දුන් වට්ටම් කියලා 40. මෙතනට හර වුණා සම්පූර්ණ එකතුව. මෙතනට බැර වුණා සම්පූර්ණ එකතුව. ඉතින් ඒ බැර වෙච්ච එකේ නාමල්ට අදාළ කොටස 40 බැර කළා. හරිද? බලන්න මේක. ඒක මොකද? හරිද? හරි. මේක හිමින් විසඳ ගමු. හිමින් දුන් වට්ටම් වල එකතුව දුන් වට්ටම් හර ණය ගැතියාට බැර වුණානේ. හිමින් දුන් වට්ටම් වල එකතුව දුන් වට්ටම් ගිණුම හර ණය ගැතියාට බැර. දැන් මේ ණය ගැතියට බැර වෙච්ච ඒවා හර වෙච්ච ඒවා තියෙනවානේ. මේ ගිණුම ඇතුලේ ණය ගැතියෝ කීයක් ඉන්න පුළුවන්ද? ගොඩක් ඉන්න පුළුවන්. උන්ව වෙන වෙනම ගහලා හදන්නේ උපලෙජරය. වෙළඳ ගෙවී යුතු දෑ ගිණුම අස්සේ ණය හිමියෝ ගොඩක් ඉන්න පුළුවන්. උන්ව වෙන වෙනම ගහලා හදන්නේ උපලෙජරය. එතකොට දැන් මෙන්න මේ වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට දුන් වට්ටම් කියලා බැර වෙලා තියෙනවා 40ක්. දුන් වට්ටම් බැර වුණා නම් ඒ ණය ගැතියන්ට උන්ගේ කොටස බැර වෙන්න ඕන. මෙතනට බැර වුණේ සම්පූර්ණ එකතුවනේ. ඒ ණය ගැතියන්ට උන්ගේ කොටස බැර වෙන්න ඕන. හැබැයි ඉතින් අනිත් උන්ට දුන් වට්ටම් දීලා නෑ. දීලා තියෙන නාමල්ට විතරයි. එහෙනම් නාමල්ට විතරක් බැර වුණා. හරි. ඊළඟට බලන්න දුන් වට්ටම් කොටස මේ එකතුව මෙතනට ගියා. ඒ එකතුවෙන් මූට අයිති කොටස් වලදී මෙයාට නැති නිසා දැම්මේ නැහැ. මෙයාටත් නැති නිසා දැම්මේ නැහැ. මෙයාට තිබ්බ නිසා මෙයාට මෙයාගේ කොටස බැර කළා. එච්චරයි. හිමි ගණන් 3-4ක් හදද්දී ඔක ෂේප් එකට තේරෙනවා. මූලික දැනුම ගන්න ඕනි. පොදුවේ මේක ඇතුලේ වාර්තා කරනවා. උපලිතරය ඇතුලේ වෙන වෙනම යනවා. හරි? ඊළඟට දුන් වට්ටම් මෙච්චරයි. දැන් යමු ලද වට්ටම් ගිණුමට. ලද වට්ටම් කොහේද තියෙන්නේ? මෙන්න මෙතන තියෙන්නේ. වෙළඳ ගෙවී යුතු දෑ ගිණුමට ලද වට්ටම් 70ක් හර වෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමට ලද වට්ටම් 70ක් හර වෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමට ලද වට්ටම් 70ක් ලැබිලා.
නේද? වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමට ලද වට්ටම් කියලා 70ක් එතනට සම්පූර්ණ එකතුව අර වෙලා. සම්පූර්ණ එකතුව එතනට අර වුණා නම් ඒ වෙන වෙන උන්ට තනි තනිවම උන්ගේ කොටස අර වෙන්න ඕනි. සම්පූර්ණ එකතුව මෙතනට අර වෙලා. හරිද? එකතුව මෙතනට අර වුණා. හරි. ඊට පස්සේ උපලෙජරේට එනකොට උන්ගේ ඒවා වෙන වෙනම අර වෙන්න ඕනි. බලන්න ණය හිමියෝ කවුද? මෙයා ණය හිමියෙක්. මෙයා ණය හිමියෙක්. මෙයාත් ණය හිමියෙක්. මොන් තුන් දෙනාගේ ලද වට්ටම් කෑලි ටික ඔක්කොගම එකතුව අතන්ට අර වුණා. දැන් එහෙනම් තුන් දෙනාට වෙන වෙනම අර කරන්න. මුලින්ම බලන්න කවුද ඉන්නේ කියලා මුදල් ගෙවීම් ජර්නලේ. සුදාරකට 20ක්. එහෙනම් කවද්ද දිනේ? ඒ 4:10. එහෙනම් 4:10 සුදාර කියලා දාන්න 20ක්. සෝරි සුදාර නෙමෙයි. ලද වට්ටම්. හරිද? දැන් සම්පූර්ණ එකතුව ලද වට්ටම් ගිණුමට බැර වෙලානේ. එහෙනම් ඒ අදාළ උන්ගේ එකතුව මූට හර වුණානේ. කොහොම මෙතන හර වෙලානේ. ඒ හර වෙච්ච ඒවා පොදුවේ එතනට හර වුණේ. එහෙනම් මේ ගිණුම් වලට එද්දි තනි තනිව ගන්න ඕනේ. ඉතින් මෙතන තනි තනිව ගහන්නේ ගිණුම් ටික. මේකට යන්නේ පොදුවේ. හරිද? වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමට යන්නේ පොදුවේ. මෙයාලට එන්නේ තනි තනිව. ඊළඟට කවුද ඉන්නේ? පසින්දුට අන්න දාන්න 4:22 ලද වට්ටම් කියලා 50. එතකොට සුදාරට හම්බුන 20යි පසින්දුට හම්බුන 20යි 70යි. ඒක මෙතන වෙන වෙනම හර වුණා. මෙයාට එකතු ලෙස හර වුණා. හරිද? එකතු ලෙස හර වුණා. එතකොට ඒ එකතුව තමයි මෙතන බැර වුණේ. එතකොට ඔයා අදහස් කරගන්න මෙච්චරයි. පොදු ලෙජරය තුල ගණන් යන්නේ පොදුවේ සමස්ත එකතුව. මේ ගිණුමට වෙළඳ ගෙවී යුතු දෑ ගිණුමට අර වුණා. ලද වට්ටම් ගිණුමට බැර වුණා. හැබැයි ලද වට්ටම් ගිණුමට බැර වුණාට ගැටලුවක් නැහැ. හැබැයි වෙළඳ ගෙවී යුතු දෑ ගිණුම ASCII ඉන්නවා තවත් අය එකතු වෙලා. උන් කට්ටියට වෙන වෙනම ගිණුම් කියනකොට උන්ට වෙන වෙනම ගිණුම් වාර්තා කරන්න ඕනි. හර කරන්න ඕනි. හරිද? එහෙනම් මෙන්න පොදු ලෙජරය තුල ගිණුම් වාර්තා කරන ගමන් උපලෙජරය ඒ පොදු ලෙජරයේ විවිධ අයිටම් කියලා කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ සහ වෙළඳ ගෙවිය යුතු දෑ උන්ට අදාළ උපලෙජරය නිර්මාණය කරමින් අපි ගිණුම් වාර්තා කළා. බලන්න